සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ධර්මයේ සඳහන් වන උපමා ඇතුළත් වන උතුම් බුද්ධ දේශනා අපි ඉගෙන ගනිමින් සිටින්නේ. අදත් ඔබට ඉතාමත් ලස්සන සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්න ලැබෙනවා. පින්වත්නි සමහර අය ඉන්නවා ඒ කෙනෙක්ගේ හිතේ තරහක් ඇති වුණාට පස්සේ ලේසියෙන් අතාරින්නේ නැහැ. මන්නම් ඕම නෙමෙයි කොහොම කිව්වත් ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියනවා. එයා ඒ සිතුවිල්ල යම් කිසි කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒ තරහ අතාරින්න කැමති නැහැ. මේ සමාජයේ ඕන තරම් උදවිය ඒ විදිහේ දැඩි වෛරයෙන් පෙළෙන උදවිය ඉන්නවා. එතකොට පින්වත්නි අපේ ජීවිතේත් ගත්තොත් ඕන තරම් අපිට තියෙනවා තරහ ඇති වුණ අවස්ථා. කෙනෙක් ගැන වෛරය ඇති වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද මේ ද්වේෂය කියන්නේ හැමෝගෙම හිත තුළ තියෙන එකක්. හැබැයි පින්වත්නි ඒ ද්වේෂ සහගත සිත වැඩුවොත් ඒක වර්ධනය වෙන්න දුන්නොත් වෛරයක් දක්වා පෙරලෙන්න දුන්නොත් එතකොට ඒක පරිගැනීමක් දක්වා වැඩෙන්න දුන්නොත් ඒකෙන් පළවෙනිම හානිය සිද්ධ වෙන්නේ පින්වත්නි Tamanට. පන්නම් ලේසියෙන් උක අත්හරින්නේ නැහැ කියලා හිතන සිතුවිල්ල එයා හිතන්නේ එයා Tamanට අසාධාරණයක් හෝ මොකක් හෝ දෙයක් කරපු කෙනාට විරුද්ධව මොනවා හරි කරලා එයා ජයගත්තා කියලා එයා සතුටු වෙයි. හැබැයි එයාගේ මං කොහොමවත් අත්හරින්නේ නැහැ මේක කියපු සිතුවිල්ල අන්තිමේදී එයාව අත්හරින්නේ නැහැ. එයාගේ පස්සෙන් ඇවිල්ලා එයාට ඒ සිතුවිල්ල විසින් රැස් කරන ලද කර්මය එයාට දනුවම් දෙනවා. පින්වත්නි ඔබ අහලා ඇති ඒ කාලේ එක තරුණෙක් විවාහ වුණා. විවාහ වුණාට පස්සේ තමන්ගේ බිරිඳට දරුවෝ ලැබුණේ නැහැ. ඒ දරුවෝ නැති නිසා ස්වාමියාට ඕන වුණා තවත් විවාහයක් කරගන්න. ඊට පස්සේ තව කෙනෙක් විවාහ වුණා. ටික කාලයක් ගියාට පස්සේ ඒ කෙනාට දරුවෝ ලැබෙන සලකුණු පහළ වුණා. ඉතින් දෙවෙනි බිරිඳ හරියම සතුටින් අර පළවෙනි කෙනාට කිව්වා මට දරුවෙක් ලැබෙන්න. ඉතින් මූණිච්චාවට අර පළවෙනි බිරිඳ සතුටු වුණා. හැබැයි හිත යටින් බලවත් ඊර්ෂ්‍යාවක් ආවා. පෙන්නුවේ නැහැ. බොහොම ආදරෙන් තමන්ගෙම එක කුසේ උපන්න සහෝදරියක් වගේ උදව් කරනවා වගේ පෙන්නුවා. හැබැයි හිමීට ගබ්සා වෙන බෙහෙත් දුන්නා. ටික කාලෙකින් අර දරු ගැබ විනාශ වෙලා ගියා. කාලයක් ගියාම ආයමත් දරු ගැබක් පිහිටියා. මෙයාගේ හිතේ ඇතිවෙච්ච සතුටට ඒකත් කිව්වා. ඊට පස්සේ ඒකත් ගබ්සා වෙන්න බෙහෙත් දුන්නා. දරු ගැබ විනාශ වුණා.
පින්වත්නි තුන්වෙනි වතාවෙත් දරුවෙක් ලැබෙන සලකුණු පහළ වුණා. ඉතින් ගෙදර හැමෝම ආදරය කළේ මේ දරුවෝ ලැබෙන ඒ කාන්තාවට. අනිත් කාන්තාව වඳේකියක් කියලා හැමෝගෙම එක නෝකාඩු වචන අහන්න ලැබුණේ. ඊට පස්සේ මේ තුන්වෙනි වතාවේ දරුවා ලැබෙන්න ඉන්නකොට මෙයාට අනතුරක් වෙයිද දන්නේ නැහැ කියලා දැන් පවුලේ හැමෝටම පළවෙනි බිරිඳ ගැන සැක ඇති වෙලා තිබුණා. ඊට පස්සේ මේ දරුවෝ ලැබෙන්න ඉන්න මව කිසි දෙයක් කිව්වේ නැහැ. සංගවගෙන හිටියා. ටික කාලයක් යනකොට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තා. ඊළඟට පළවෙනි බිසව ආයමත් බෙහෙත් දුන්නා. දැන් දරුවා කුසේ වැඩිලා ඉන්නේ. කුසේ වැඩුණු නිසා මේ මව මාරාන්තික වේදනාවෙන් පෙළුණා. මරණයට ආසන්න වුණා. ආන් ඒ වෙලාවේ ඒ දෙවෙනි බිසව කෑ ගහලා කිව්වා තී තමයි මේ දේ කළේ. තිගෙන් මං පලිගන්නවා කියලා වෛර බැඳගත්තා. වෛර බැඳගෙන පින්වත්නි ඒ තරහත් හිතේ තියාගෙනම අර දරුවත් ගබ්සා වෙනවත් එක්කම මේ ඒ දෙවෙනි බිරිඳත් මැරුණා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ දෙන්නම ඉපදුනා. එක්කෙනෙක් මනුස්ස ලෝකේ අනිත් කෙනා යක්ෂණියක් වෙලා. ඔබ අහලා ඇති මේ කතාව කාලි යකින්නගේ කතාව. එතකොට දැන් යකින්නි වෙලා ඉපදිලා ඉන්නේ අර දෙවෙනි බිරිඳ. ඊළඟට පළවෙනි බිරිඳගේ දරුව තමයි දැන් අර යකින්නි කන්නේ. යකින්නගේ පළවෙනි දරුවා ඒ අර කාන්තාවගේ පළවෙනි දරුවා දෙවෙනි දරුවා කෑවා. තුන්වෙනි දරුවා කන්න කලින් මෙයා ජේතවනාරාම පැත්තට දිව්ව බුදුරජාණන් වහන්සේ බෑ දකින්න. එතකොට තමයි භාගතුන් වහන්සේ මේ අතීතයේ විස්තරේ කිව්වේ මෙහෙම වුණේ ඔබට. ඔබට මෙහෙම වුණා. ඔබ පලිගන්නවා කියලා සපත වුණා. ඔබේ හිතේ දැඩි වෛරයක් තරහක් ඇති කරගත්තා. කාලියක් ඉන්නට කිව්වා. ඔබ ඒක අත්හැරි නෑ. ඔබ දෙදෙනා එකිනෙකාගේ දරුවන් මරාගෙන කමින් බොහෝ කාලයක් සසරේ දුක් විඳ තාමත් ඉවර නෑ කිව්වා. කවද්ද ඔක අත්හරින්න කියලා ඇහුවා. ওই තරහ අත්හැරලා දාන්න කිව්වා. වෛරයෙන් වෛරේ කවදාවත් සංසිඳින්නේ නෑ. වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් පින්වත්නි එදා ඒ කාලි යක්ෂණියයි අර කාන්තාවයි දෙන්නම සංවේගයටපත් වුණා. ඇයි දෙන්නට පේන්නේ නැහැ මොකද්ද මේ ප්‍රශ්නේ? සංසාරේ ඇති කරගෙන තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද කියලා දෙන්නට පේන්නේ මගේ දරුවෝ කනවා. අම්මට පේන්නේ මේ යකින්නේ මගේ දරුවෝ කනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතේක ඔන්න ආයෙමත් අර අම්මා වෙලා හිටපු කෙනා අනිත් කෙනාගේ දරුවෝ කනවා. එකිනෙකාගේ දරුවන් මරාගෙන කමින් තමයි මේ හිටියේ. කවදාවත් වෛරය සංසිඳුන්නේ නැහැ, වැඩුණා විතරයි. ඒ නිසා පින්වත්නි උපන්න වෛරය අපි මේ මොහොතේම නැති කරලා දාන්න ඕනේ. ඒක තමයි බොහෝ කාලයක් යහපත පිණිස පවතින්නේ. දැන් බලන්න අර අම්මා දරුවත් එක්ක මැරෙනකොට ඇති කරගත්ත තරහක් මම නුඹෙන් මේකට පලි ගන්නවා කියලා වෛර හිතක් ඇති කරගත්තා. අන්තිමේට ඒකෙන් ඒ ගැට ගැහිච්ච එකෙන් දුක් විඳින්න වුණා. එයාට සසරේ ගොඩාක් එයාගේ තරහ සිතුවිල්ල නිසාම දුක් විඳින්න සිද්ධ වුණා. එයා එක ජීවිතයක හිතුවේ තමන්ගේ ඒ අරින් කෙනාගේ දරුවෝ මරලා කාලා එයාට රිදවන්න විතරයි. ඒක ඉවර වුණේ නැහැ. දිගින් දිගට ආවා.
ඉතින් ඒ නිසා තමන්ගේ හිතේ යම්කිසි කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් ඒ තරහ දුරු කරන්න ඕනේ. මේ ධර්මයේ ඒ තරහ දුරු කිරීම ගැන හරි ලස්සන උපමාවන්ගෙන් පැහැදිලි කරමින් දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම ආඝාත පටිවිනය සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය. ඉතින් අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඒ උතුම් බුද්ධ දේශනාව. මේ උතුම් අසිරිමත් ධම්ර සමාවන් ධර්ම දේශනාවට අද දායකත්වයේ දරන්නේ ඊශ්‍රායලයේ සේවය කරමින් සිටින ඉන්ද්‍රා නන්දනී මහත්මිය විසින්. ඉතින් එතුමිය නමින් මිය ගිය ඒ සරත් ප්‍රේමතිලක මල්ලී ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අදහස ඇතුව තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, මේ දේශනාවේ නම ආඝාත පටිවිනය සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය. වෛරය දුරු කිරීම ගැන වදාළ දෙවැනි දෙසුම. පින්වත්නි, මේ දේශනාව වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයටයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අනුශාසනා කළා වෛරයක් කෙනෙක් ගැන ඉපදුනාට පස්සේ, කවුරු හරි කෙනෙක් ගැන තරහක් ඇති වුණාට පස්සේ ඒ කෙනා ගැන උපන්න තරහ දුරු කරන්න ඕනේ. දුරු කරන්න ඕනේ කිව්වා වෛරය ඇති වෙනක පුද්ගලයෝ 5 දෙනෙක් ගැන. අපිට කවුරු හරි කෙනෙක් ගැන තරහක් ඇති වෙනවා නම් ඒ තරහ ඇති වෙච්ච කෙනා මේ 5 දෙනා අතරට අයිති කෙනෙක්මයි. ඔන්න පළවෙනි කෙනා තමයි ඒ කෙනාගේ කායික ක්‍රියා පිරිසුදු නැහැ. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ දෙනවා. එයාගේ කායික ක්‍රියා පිරිසුදු නැහැ. හැබැයි වාචසික ක්‍රියා පිරිසුදුයි. කියන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ ඒව නැහැ. හැබැයි එයාගේ කායික දුස්චරිතය සිද්ධ වෙනවා. කොහොම හරි කායික දුස්චරිතය සිද්ධ වෙනවා. එයාගේ වචනයෙන් එහෙම වැරදි සිද්ධ වෙන්නේ නැහැ. පිරිසිදුයි. බහුල වශයෙන් ගත්තොත් ඒ කෙනාගේ වචන පිරිසිදුයි. හැබැයි කායික ක්‍රියා අපිරිසිදුයි. මේ වගේ කෙනෙක් ගැන තරහ, වෛරය, අමනාපය ඇති වෙන්න පුළුවන්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තව පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ වචන අපිරිසිදුයි. එයා හරියට හිත රිදෙන වචන වලින් කතා කරනවා. ඒ වගේම කට්ටිය බිඳවනවා. කේලම් කියනවා. එහෙම නැත්නම් බොරු කියනවා. පරුස වචන කියනවා. එයාගේ වචන අපිරිසුදුයි. හැබැයි එයාගේ කායික ක්‍රියා පිරිසුදුයි. එයා දකිනවා අපි සීල් ගන්නවා. ඊළඟට එයා සත්තු මරන්නේ නැහැ. හොරකම යන්නේ නැහැ. වැරදි කාම සේවනයේ නැහැ. එයාගේ කායික ක්‍රියා හොඳයි. පිරිසුදුයි. හැබැයි වචන හරි රළුයි, හිත රිදවෙන වචන, බොරු කේලම්, හිස් වචන ආදී දේවල් කියා ඉන්නවා. අපිට තරහක් ඇති වුණොත් එක්ක ඒ කෙනාගේ කායික ක්‍රියා පිරිසුදුයි, වාචසික ක්‍රියා අපිරිසුදුයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ කායික ක්‍රියා අපිරිසුදුයි, වාචසික ක්‍රියා අපිරිසුදුයි. සත්තු මරනවා, හොරකම යෙදෙනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. පිරිසුදු නැහැ කායික ක්‍රියා. ඒ වගේම කතා කරන වචනත් හරි හිත රිදෙන කර්කස වචන, හිත රිදවන වචන, බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කතා කරනවා. එතකොට හැබැයි ඒ කෙනා කාලෙන් කාලෙට ගුණ ධර්ම, කුසල ධර්ම දියුණු කරන්න මහන්සි කරනවා කාලෙන් කාලෙට.
එයා කාලෙන් කාලෙට භාවනා කරනවා නැත්තම් සිල් ගන්නවා. ඒ වගේ ගුණධර්ම දියුණු කරනවා. ඒ වගේ මෙයා දැක්කාම හිතේ ප්‍රසාදය හට ගන්න ස්වභාවයක් තියෙනවා කාලෙන් කාලෙට. කාලෙන් කාලෙට එයාගේ සිතේ එයා ගැන ප්‍රසාදයක් ඇති වෙන අවස්ථා එනවා. හැබැයි ගත්තොත් එයාගේ කායික ක්‍රියා පිරිසුදුත් නැහැ වාචසික ක්‍රියා පිරිසුදුත් නැහැ. ඊළඟට ඒ වගේ කෙනෙක් ගැනත් තරහ සිතක් උපදින්න පුළුවන්. අපිට යම්කිසි කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් එක්කෝ ඒ කෙනා ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ කායික ක්‍රියා පිරිසුදු නැහැ. වචන පිරිසුදු නැහැ. හැබැයි ඒ කෙනා කාලෙන් කාලෙට ගුණධර්ම කුසල් ධර්ම දියුණු කරන්න මහන්සි ගන්නවා. කාලෙන් කාලෙට සිල් ගන්නවා. එහෙම නැත්නම් භාවනා කරනවා. එයා ගැන හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. ඇති වෙන ස්වභාවයක් තියෙනවා කාලෙන් කාලෙට. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. එයාගේ වචන අපිරිසුදුයි. කායික ක්‍රියා අපිරිසුදුයි. කලින් කලට ධර්මයේ හැසිරීමක් පේන්නත් නෑ. භාවනා කිරීමක් පේන්නත් නෑ. එහෙම නැත්නම් එයා ගැන හිත පහදින ස්වභාවයක් ඇත්තේම නෑ කලින් කලටවත්. එයා කරන්නේත් නරක වැඩ. එයා කතා කරන්නේත් නරක වචන. ඒ වගේම කිසිම ධර්මයේ හැසිරීමක් ගැන කිසිම දෙයක් එයා කරන්නේ නැහැ. ඒ කියන්නේ එයා ගැන චුට්ටක්වත් කාලෙන් කාලෙටවත් හිත පහදින දෙයක් එයාගෙන් දකින්න නැහැ. අපිට තරහක් ඇති වුණොත් කෙනෙක් ගැන ඒ කෙනා එක්ක ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ආන් එවැනි කෙනෙක් ගැනත් උපදින තරහ දුරු කරන්න ඕනේ. තවත් අපිට තරහ ඇති වෙන අවස්ථා එනවා. ඒ කෙනා මේ වගේ ඒ කෙනා පිරිසුදු කායික ක්‍රියාවලින් යුක්තයි. කතා කරන වචන හරි ප්‍රියමනාප පිරිසුදු වචන. බොරුව නෑ යා ළඟ, කේලම් නෑ, පරුස වචන හිස් වචන නෑ. බොහොම ගුණ යහපත් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයා කලින් කාලට භාවනා කරනවා, සිල් ගන්නවා, එයා ගුණධර්ම දියුණු කරනවා කලින් කාලට. ඒ වගේම චිත්ත ප්‍රසාදය ඇති වෙනවා දකින්න අයගෙත් කලින් කාලට. එතකොට ඒ වගේ කෙනෙක් ගැනත් තරහක් ඇති වෙන්න පුළුවන්. අපිට තරහක් ඇති වුණොත් ඒ කෙනා එවැනි කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට බලන්න සමාජයේ ඉන්න හොඳ ගුණවත් අය ගැන තරහ උපදිනවා කියන එක වෙන්න පුළුවන්. අපේ හිතේ අමනාපයක්, අප්‍රසාදයක්, අකමැත්තක්, වෛරයක් හට ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. සමාජයේ මොන විදිහේ කෙනෙක් වුණත් ගුණවතෙකුටත් ගැනත් ගුණවත් නැති කෙනෙක් ගැන තරහ උපදින්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආන්ගේ කෙනා ගැන ඒ අය ගැන තරහ දුරු කරන්න ඕනේ. ඔන්න දේශනා කරනවා දැන් උපමා ඇසුරින්. පළවෙනි පුද්ගලයා එයාගේ කායික ක්‍රියා අපිරිසුදුයි. සත්තු මරණ, හොරකම් කරන, වැරදිකාම සේවනයේ යෙදෙන ඒ වගේ කෙනෙක්. හැබැයි එයාගේ වචන පිරිසුදුයි. බොරු කියන්නේ නැහැ එයා. කේලම නැහැ. පරුස වචනෙන් බැනවදින්නේ නැහැ. හැබැයි එයාගේ කායික ක්‍රියා සම්පූර්ණ අපිරිසුදුයි. ඒ වගේ කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් නැති කරන්න ඕනේ. ඒක හරියට මේ වගේ. කොහොමද ඒක නැති කරන්න ඕනේ? ඔන්න පාංශුකූලික සිවුරු දරන භික්ෂුවක් ඉන්නවා. පින්වත්නි, පාංශුකූලික සිවුරු කියලා කියන්නේ ඒ මිනිස්සු පාවිච්චි කරලා ඉවත දාපු කහල ගොඩවල් වල විසි කරපු රෙදි කෑලි තියෙනවා. ඒ රෙදි කෑලි එකතු කරලා ඒවා අවශ්‍ය විදිහට කපලා සිවුරක් මහනවා. ඒ සිවුර පණු පොවනවා. පඳු ගහලා පාවිච්චි කරනවා. ඒක තමයි පාංශුකූලික සිවුර කියලා කියන්නේ. එතකොට ඒ වගේ සිවුරු පොරවන භික්ෂුවක් පාරේ වඩිනකොට දකින්න කුණු ගොඩක තියෙනවා රෙදි කෑල්ලක්. කුණු වලට යට වෙලා
පස් වලින් වැහිලා රෙදි කෑල්ලක් තියෙනවා පේනවා. ඉතින් මේ භික්ෂුව ගිහින් වම් කකුලෙන් මේ රෙදි කෑල්ල පාගනවා. දකුණු කකුලෙන්ම එහෙට මෙහෙට කර කර බලනවා මේ රෙද්දේ ගන්න දෙයක් තියනවාද? හොඳ කෑල්ලක් තියනවාද? හොඳටම දිරලාද මේක? පාවිච්චි කරන්න ගන්න පුළුවන්ද පොඩ්ඩක්වත්? පොඩ්ඩක් හරි පාවිච්චි කරන්න පුළුවන්ද? දකින්නවා මේක එක පැත්තක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ භික්ෂුව මොකද කරන්නේ? ඒක ඉරාගෙන යනවා. ආන් ඒ වගේ. අර අපිට තරහ ඇති වෙච්ච කෙනා ගැන හිතන්න කිව්වා. ආන් ඒ වගේ. ඒ කියන්නේ විසි කරලා දාලා තියෙන වස්ත්‍රේ අපි එහෙට මෙහෙට පෙරලා බලනවා මේකේ හොඳ කොටසක් තියනවාද ගන්න. ඔන්න පේනවා හොඳ කොටසක් තියෙනවා. ඒක ඉරලා ගන්නවා ප්‍රයෝජනෙ පිණිස. ඒ වගේ අපිට තරහක් ඇති වුණාට පස්සේ මෙයා ළඟ මොකක් හරි හොඳක් තියෙනවාද? බලපුවාම පේනවා මෙයා මේ කායික ක්‍රියා මෙයා කරන වැඩ සෞතු ඒවා වුණාට මෙයා සත්තු මරුවට හොරකම් කරාට වැරදි කාම සේවනයේ දුන්නට මේ කෙනා බොරු මේ ළඟ බොරුව නැහැ. කේලම් කීකේ අනික් අය බිඳවන්නේ නැහැ. ඒ කෙනා ළඟ දරුණු පරුස කර්කස වචන හිත රිදවන වචන නැහැ. මෙයා ළඟ තියෙන මේ වැරදි විතරයි. එතකොට ආන්ගේ ගුණය ගැන හිතලා පිරිසිදු වචන ගැන හිතලා පිරිසිදු වාචසික ක්‍රියා ගැන හිතලා අර තියෙන තරහ නැති කරගන්න කියනවා. මෙයා ගුණවත් කෙනෙක්. මෙයාගේ මේ ගුණ තියෙනවා කියලා ඒ ගුණය විතරක් සිහි කරන්න කියනවා. එතකොටත් උපන්න තරහ දුර වෙනවා. එතකොට කොහොමද කෙනා ගැන තරහ දුරු කරන්නේ? විසි කරපු වස්ත්‍රයක් තියෙනවා, විසි කරපු රෙද්දක් තියෙනවා. ඒ රෙද්ද හෙට මෙහෙට පෙරලලා බලනවා මේ රෙද්දේ ගන්න හොඳ කොටසක් තියෙනවාද? බලපුවාම පේනවා මේකේ හොඳ කොටසක් තියෙනවා. ඊට පස්සේ ඒක අරගන්නවා. ආන් ඒ වගේ බලනවා මෙයාගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා ගැන හොඳ නරක තියෙනවද කොහොමද? කායික ක්‍රියා නම් අපිරිසුදුයි ගන්න දෙයක් නැහැ. එක පැත්තක් හොඳටම සෞතුයි. හේරිදි කෑල්ලේ. එක පැත්තක් හොඳයි. ආන් ඒ වගේ මෙයාගේ වචන හොඳයි. බොරු කේලම් පරුස වචන හිස් වචන නැහැ. ඒක සිහි කරලා ද්වේෂ දුරු කරන්න කියන එක තමයි පළවෙනි එක. ඊළඟ කෙනා එයාගේ කායික ක්‍රියා පිරිසුදුයි. එයා සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. ඊළඟට වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. හැබැයි එයා ළඟ හරියට තියෙන බොරුව, කේලම, එහෙම නැත්නම් පරුස වචන, හිස් කතාව ඕන් තරම් තියෙනවා. ඊළඟට බොරු, කේලම්, පරුස වචන මේ තියෙන වචනේ අපිරිසිදු මේ කෙනා ගැන කායික ක්‍රියා පිරිසිදු වචන අපිරිසිදු කෙනා ගැන තරහක් ඇති වෙනවා. ඒ කියන්නේ අපේ හිතේ තරහක් කවුරු හරි කෙනෙක් ගැන තියෙනවා නම් ඒ කෙනා ගැන බලන්න එයාගේ කායික ක්‍රියා පිරිසිදුයිද? එයා සත්තු මරණ කෙනෙක්ද? හොරකම් කරන කෙනෙක්ද? වැරදි කාම සේවනයේ දෙන කෙනෙක්ද? එයාගේ කායික ක්‍රියා පිරිසිදුයිද? ඔන්න බලද්දි පේනවා එයාගේ වැරදි නම් නැහැ, පිරිසිදුයි. හැබැයි එයාගේ වචන තමයි වචන එයා හරි රළු පරුස වචන එයා කතා කරන්නේ. හිත රිදවන, හිත පැහැරෙන වචන කියන්නේ. එහෙම නැත්නම් හරියට බොරු කියනවා. එහෙම නැත්නම් කේලම් කිය බිඳවනවා. තමන්ගේ හිතේ අමනාපය හටගත්තේ කෙනා මෙහෙම කෙනෙක්. හැබැයි ඒ අමනාපය හටගත්තේ තමන්ගේ හිතේනේ. ඒ තමන්ගේ හිතේ තමයි වෛරය ඇති වුනේ. ආන් ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච වෛරයෙන් තමන්ට තමයි හානිය සිද්ධ වෙන්නේ. ප්‍රධාන හානිය. බරපතල හානිය තමන්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දුරු කරන්න කියනවා. ඒක දුරු කරන්න කියනවා හරියට මේ වගේ.
ග්‍රීස්මෙන් හොඳටම ඒ රස්නෙන් පෑවිල්ලට අහු වෙලා පීඩාවටපත් වෙලා කෙනෙක් එනවා දාඩිය දාගෙන පීඩාවටපත් වෙලා පිපාසයෙන් එනවා කෙනෙක්. දැන් මෙයාට වතුර තිබහෙන් එන්නේ. හොඳටම දාඩිය දාලා හෙම්බත් වෙලා ඉන්නේ. එතකොට මෙයාට දැන් වතුර ටිකක් බොන්න උවමනාවෙන් තමයි ඉන්නේ. හැබැයි වතුර තියෙන පොකුණක් පේනවා. පොඩි පොකුණක් පේනවා. හැබැයි මේ පොකුණේ දියසෙවිල් වලින් සම්පූර්ණ වැහිලා. පොකුණේ හැම තැනම දියසෙවිල්. වතුර තියෙනවා හැබැයි දියසෙවිල්. ඒ වගේම පරණ්ඩල් ඒ ආදී දේවලුත් මේකේ පිරීලා. වතුර තිබ්බට දියසෙවිල් පරණ්ඩල් මේවා පිරීලා. හැබැයි මෙයා ඉන්නේ ග්‍රීස්මෙන් පීඩාවටපත් වෙලා. දැවිල්ල හට අරගෙන බොහෝම පිපාසයෙන් ඉන්නේ. මෙයාට මේ පිපාසේ ඉවසා ගන්න බැරි තරමේ පිපාසයක්. එතකොට මෙයා මොකද කරන්නේ? දැන් මෙයාට කොහොම හරි වතුර ටිකක් ඕනේ. වෙන වතුරක් නැහැ. ඊට පස්සේ මෙයා කල්පනා කරලා හිමීට අතින් ඒකේ තියෙන ওই වතුර වලේ පොකුණේ තියෙන දියසෙවිල් අයින් කරනවා. පරණ්ඩයල් අයින් කරනවා. අතින් එහෙට මෙහෙට කරලා ඒකෙන් දෝතින් අරගෙන පැන් ටිකක් බොනවා. පිපාසය සංසිඳව ගන්නවා. ආන් ඒ වගේ. එයා දැන් දේශයෙන් දැවිලා පීඩාවටපත් වෙලා ඉන්නේ. හැබැයි මෙයා මේ ද්වේෂය මෙයාට දුරු කරගන්න ඕනේ. මෙයා බලනවා මෙයාට මෙත්සිත ඇති කරගන්න දෙයක් මෙයාගේ ඒ කෙනාගේ ජීවිතය තුළ තියෙනවාද? බලද්දි දකින්නවා මෙයාගේ වචන විතරයි මේ රළු. මෙයාගේ කර්කස වචන තියෙනවා. ඊළඟට බොරුව තියෙනවා. කේලම තියෙනවා. හැබැයි මෙයා සත්තු මරණ කෙනෙක් නෙමෙයි. හොරකම් කරන කෙනෙක් නෙමෙයි. වැරදි කාම සේවනයේ යෙදෙන කෙනෙක් නෙමෙයි. මෙයාගේ කායික දුස්චරිතය එහෙම නැහැ. මෙයාගේ වචන තමයි ඉවසන්න අමාරු. ඊළඟට ඔන්න ඒ වචන ගැන සිහි කරන්නේ නැතුව අර පිරිසිදු කායික ක්‍රියාව ගැන විතරක් හිතනවා. දියසෙවල් පරණැල් ඒවා ආදී අයින් කරලා දාලා වතුර ටිකක් අරන් බොනවා. මෙයාට දුෂ්කරයි මේක කරන්න. හැබැයි අමාරුවෙන් වුණත් මෙයා ඉන්නේ පිපාසයෙන්. මෙයාට මේ ද්වේෂය නැති කරගන්න ඕනේ. පිපාසය සංසිඳව ගන්න වතුර බොනවා වගේ මෙයාගේ ද්වේෂයේ හිත සංසිඳව ගන්න මෙයා අර ගුණය ගැන හිතනවා. පිරිසුදු කායික ක්‍රියාව ගැන හිතනවා. ඒ විදිහට හිතන්න කියනවා. එතකොට ඒ කෙනා ගැන තියෙන ද්වේෂය, තරහ, අමනාපය දුරු වෙලා යනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. අපිට තරහක් ඇති වෙනවා කෙනෙක් ගැන. ඒ කෙනාගේ මෙහෙම ලක්ෂණ තියෙනවා. එයාගේ කායික ක්‍රියා පිරිසුදුත් නැහැ, වාචසික ක්‍රියා පිරිසුදුත් නැහැ. එයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවය දෙනවා, කායික අකුසල් තියෙනවා. ඊළඟට කතා කරන වචන හරි රළු, පරුස, හිස් වචන. බොරුව, කේලම ආදී වචන. ඊළඟට හැබැයි එයා කාලෙන් කාලෙට ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්නවා, භාවනා කරනවා, සීල් ගන්න යනවා. කාලෙන් කාලට එයාගේ ගුණධර්ම තියෙනවා. කාලෙන් කාලට එයා හරි ප්‍රියමනාපව පේනවා. එයා දකින්න හරි ප්‍රියයි. හැබැයි එක කාලය තියෙන්නේ. ආයෙත් පරණ කෙනා. කායික ක්‍රියා අපිරිසුදුයි, වචන හරි අපිරිසුදුයි. හිත රිදවනවා. ඉතින් අපිට තරහක් ඇති වෙලා තියෙනවා නම් යම්කිසි කෙනෙක් ගැන එක්කෝ ඒක නා ඔය වගේ. කායික ක්‍රියාත් අපිරිසුදුයි, වාචසික ක්‍රියාත් අපිරිසුදුයි. හැබැයි කලින් කාලට ධර්මය හැසිරෙනවා,
ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්න එක පේනවා. ඒ කාලෙන් කාලට ප්‍රියමනාපව ඉන්නවා. එහෙම තියෙනවා. ආන් එවැනි කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් ඒ තරහත් දුරු කරන්න කියලා දේශනා කළා. ඒක හරියට මේ වගේ. ඔන්න ග්‍රීස්මෙට අහුවෙච්ච කෙනෙක් ඉන්නවා. හරීම පිපාසෙන්. හරියට පීඩාවටපත් වෙලා. දාඩිය දාලා බොහොම පිපාසෙන් ඉන්නේ. ඉතින් මෙයාගේ මේ පිපාසය සංසිඳව ගන්න වතුර ටිකක් ඕනේ බොන්න. ඉතින් මෙයා දකිනවා වතුර චූටක් තියෙනවා. හැබැයි ඒ වතුර ටික තියෙන්නේ ගවයෙකුගේ ඒ කකුලෙන් හැදිච්ච ගව කුහරයක්. කියන්නේ පොළවේ යටට ඒ කකුල එබිලා ඒ හැදිච්ච ගව කුහරය. ඒකේ තමයි මේ වතුර චූටක් තියෙන්නේ. මෙයාට වෙන වතුර ටිකක් හොයාගන්න නැහැ. එතකොට ඉන්නේ හැබැයි මෙයා බොහොම දාහයෙන් පිපාසයෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ. ඉතින් මෙයාට වෙන කරන්න දෙයක් නැහැ. මෙයා මේ පිපාසය සංසිඳුව ගන්න ඕනේ නම් එයාගේ තුල තියෙන දාහය නැති කරගන්න ඕන නම් එයාට පොඩ්ඩක් හෝ සැනසීමක් ඇති කරගන්න ඕන නම් මේ හරක් අඩියේ තියෙන ගව කුහරේ තියෙන වතුර ටික බොන්න ඕනේ. මෙයාට දැන් මේක අතින් ගන්නත් බෑ. වාජනයක් දාලා ගන්නත් බෑ. ඒ ගව කුහරේ කියන්නේ හරි පොඩි එකක්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අත් දෙකයි කකුල් දෙකයි ඈත් කරලා බිමට පාත් වෙලා කටින්ම බොනවා. හරියට ගවයෙක් වගේම මෙයා බොනවා. මොකද මෙයා ඉන්නේ පිපාසෙන්. මෙයාගේ පීඩාව සංසිඳව ගන්න තියෙන්නේ ඒ වතුර ටික බීලා. වෙන කරන්න දෙයක් නැහැ. ආන් ඒ වගේ අපිට තරහ ඇති වෙච්ච කෙනා එයාගේ කායික ක්‍රියා පිරිසුදුත් නැහැ, වචන පිරිසුදුත් නැහැ. හැබැයි කලින් කලට ධර්මයේ හැසිරීමක්, භාවනා කිරීමක්, ගුණධර්ම දියුණු කිරීමක්, අනිත් අයගේ හිත පහන් වෙන ස්වභාවයක් තියෙනවා එයාගේ කලින් කලට. කාලෙන් කාලට. හැබැයි යා නිතරම කායික දුස්චරිතයයි වාචසික දුස්චරිතයයි හරියට එයාගේ තියෙනවා ජීවිතේ. කාලෙන් කාලට තමයි ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්න. ඉතින් අර පිපාසෙන් පීඩාවටපත් වෙලා ඉන්න කෙනා පිපාසය සංසිඳව ගන්න ඕන නම් ඒ හරක් අඩියේ තියෙන වතුර බිම දිගා වෙලා හරි බොන්න ඕනේ. ආන් ඒ වගේ අපිට තරහ ඇති වෙච්ච කෙනා මෙවැනි කෙනෙක් නම් එයා ළඟ මෙහෙම ගුණධර්ම නැත්තම් කාලෙන් කාලට විතරයි නම් තියෙන්නේ. ඒ කාලෙන් කාලට ගුණධර්ම දියුණු කිරීම ගැන කාලෙන් කාලට භාවනා කිරීම සීල් රැකීම හරි ගැන හිතන්න කියනවා. හිතලා ඒක විතරක් සිහි කරන්න කියනවා. ඒක සිහි කරලා එයා ගැන ඇති වෙච්ච තරහ නැති කරන්න කියනවා. මෙයා කාලෙන් කාලට හරි මෙහෙම කරනවානේ කියලා එයාගේ ඒ යහපත විතරක් සිහි කරන්න කියනවා. එතකොට එහෙම හිතලා ඒ උපන්න ද්වේෂය දුරු කරගන්න කියනවා. ඇයි ඒ ද්වේෂය දුරු කරගන්න ඕනේ? මෙයාට වෙන කරන්න දෙයක් නැහැ. එයාට ඒ ද්වේෂය තිබුණොත් එයා ගොඩාක් පීඩාවටපත් වෙනවා. ඒ ග්‍රීස්මෙට අහුවෙච්ච පෑවිල්ලට අහුවෙච්ච හොඳටම පීඩාව විඳින දාඩිය දාලා දැවිල්ලෙන් ඉන්න පිපාසයෙන් ඉන්න අධිකතර පිපාසයකින් ඉන්න කෙනෙක් වතුර චුට්ටක් හරි බිව්වේ නැත්නම් එයාට තවත් පීඩාවක් ඇති වෙන්නේ. ආන් ඒ වගේ දුරු කරන්න කියන මෙහෙම කල්පනා කළා. පින්වත්නි ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා අපිට තව තරහක් ඇති වුණා නම් කෙනෙක් ගැන ඒ තරහ ඇති වෙච්ච කෙනා එක්ක මේ වගේ. ඒ කෙනාගේ කායික වචනත් අපිරිසුදුයි, වචනත් හරි රළු පරුස, බොරුව හිස්, කේලම් ආදී පිරිච්ච වචන තියෙන්නේ. ඒ වගේම කලින් කලට ධර්මයේ හැසිරීමක්, ගුණධර්ම දියුණු කිරීමකුත් නැහැ.
කිසිවක් යහපත් කියලා දෙයක් නැහැ. කලින් කාලටවත් එයා ගැන හිත පහදින දෙයක් නැහැ. අපිට තරහක් ඇති වෙන්න පුළුවන් කෙනෙක් ගැන. එක්කෝ ඒක නා ඔය වගේ. කිසිම හොඳක් කියලා ගන්න දෙයක් නැහැ. අඩුතරමේ කලින් කාලටවත් එයාගේ හිත පහදින ස්වභාවයක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එයා ගැනත් ඇති වෙච්ච තරහ දුරු කරන්න කියනවා. හරියට කොහොමද ඒක? ඒක හරියට මේ වගේ කියනවා. දුර ගමනක් යන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ගොඩාක් රෝග තුරව පීඩාවටපත් වෙලා ගිලන් වෙලා ඉන්නේ. ඉතින් ඒ කෙනාට එතකොට දැන් එයා යන්නේ දුර ගමනක්. එයා දැන් රෝගී වෙලා ඉන්නේ. දුක්ඛිතව පීඩාවටපත් වෙලා ඉන්නේ. බොහොම ගිලන් බවටපත් වෙලා ඉන්නේ. එයා යන්නේ දුර ගමනක්. ඉතින් මේ දුර ගමනේ මෙයාට තව ඉස්සරහට යන්න තියෙන දුරත් වැඩි. ආපහු හැරලා එනවා නම් ඒකට දුරත් වැඩි. දැන් මෙයා මේ දීර්ඝ මාර්ගයේ ගොඩාක් දුර ගිහින් ඉන්නේ. හැබැයි දැන් හොඳටම අසනීපේ වැඩි. හොඳටම රෝගී වෙලා. එතකොට මෙයාට දැන් බෙහෙත් ඕන නම් ඒ ලෙඩේ සනීප වෙන්න ඒ වගේ බෙහෙතුත් නැහැ. එතකොට මෙයාට ආපහු ඉස්සරහට ගිහින් ඒ ගම්මානයකට යන්නත් බෑ, පිටිපස්සට එන්නත් බෑ. බෙහෙතුත් නැහැ. උපස්ථායකයෙකුත් නැහැ. එයාව එක්කන් යන්න කෙනෙක් ඉන්නවා නම් ගමට එහෙම කෙනෙකුත් නැහැ. එතකොට මෙයා දැන් අසරණ වෙච්ච, පීඩාවටපත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ ඒ වගේම දුර ගමනක් යන තව පුරුෂයෙක් මෙයාව දකිනවා. දැකලා මෙයාට පේනවා අනේ මේ කෙනා තව ගොඩාක් දුර මෙයාට යන්නත් තියෙනවා. මෙයා දැන් මේ බොහෝ දුරක් ගෙවාගෙන ඇවිල්ලා තමයි මෙතන මේ ඉන්නේ. මෙයා දැන් අසනීපෙන් හොඳටම පීඩාවටපත් වෙලා ඉන්නේ. ගිලන් බව හොඳටම උත්සන්න වෙලා තියෙන්නේ. ඒ කෙනාට බෙහෙතුත් නැහැ. කවුරු හරි උපස්ථාන කරන්නත් මෙයාට කෙනෙක් නැහැ දැන්. මෙයාව ගිහින් අරලවන්නවත් කෙනෙක් නැහැ දාගෙන යන්න. වාහනයකවත් දාගෙන යන්න කෙනෙක් නැහැ. දැන් මෙයා යන්නේ පයින් දැන් මෙයාට කරන්න දෙයක් නැහැ. එතකොට මෙයාට තියෙන්නේ එක දෙයයි. මොකද්ද? අනුකම්පාවක් ඇති කරගන්න එක විතරයි. අනේ මෙයාට කවුරු හරි ගැළපෙන උපස්ථායකයෙක් ලැබෙනවා නම්, බෙහෙත් ටිකක් ලැබෙනවා නම්, ඊළඟට මෙයාව ගමට ගෙනියන්න පුළුවන් එක්කෙනෙක් මෙයාට මුණ ගැහෙනවා නම්, මෙයා වෙන කරදරයකටපත් වෙන්නේ නැත්තම් අනේ කොච්චර එකක්ද කියලා අනුකම්පාවක් ඇති කරගන්න එක විතරයි එයාට තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආන් ඒ වගේ අර පුරුෂයා අර රෝගියාව දැක්කට පස්සේ අනුකම්පාවක් ඇති කරගන්නවා වගේ අනුකම්පාවක් ඇති කරගන්න කියනවා අපිට මේ ද්වේෂය ඇති වෙච්ච කෙනා ගැන හිතලා කොහොමද අනේ මේ කෙනා මේ අපිරිසුදු ක්‍රියාවන්ගෙන් මේ කතා කරන අපිරිසුදු වචන නිසා මෙයා මේ විදිහට ගියොත් මෙයාට උපදින්න සිද්ධ වෙන්නේ නිරේ තිරිසන් ලෝකේ බොහෝ දුක් විඳින්න වෙනවා මෙයාට මෙහෙම ගියොත් නම්. අනේ මේ කෙනා මේ කායික ක්‍රියා පිරිසුදු කරගන්නවා නම් අනේ මේ කෙනා මේ සත්තු මරණකින් නවත් වැළකිනවා නම් මේ කෙනා මේ හොරකම අත්හැරලා දානවා නම් මේ කෙනාගේ මේ වැරදිකාම සේවනය දුරු කරලා දාගන්න පුළුවන් වුණොත් මේ කෙනාට සුචරිතය පුරුදු කරන්න පුළුවන් වුණොත් මේ කෙනාට සුගතිය හරි හිමි වෙයි. නැත්තම් නම් මෙයා දුගතිය යන්නේ. මේ කෙනාගේ වචන බොරු කේලම් හිස් වචන ආදී මේ වගේ වළකිනවා නම් මෙයාට සුගතිය හිමි වෙයි. එහෙම නැත්තම් මෙයා යන්නේ දුගතියනේ. මෙයා මේ වගේ නිදහස් වෙලා හොඳ කෙනෙක් වෙනවා නම් කොච්චර එකක්ද කියලා එයා ගැන සිහි කරලා අනුකම්පාවක් උපදව ගන්න කියනවා. එයා ගැන
ඒ අනුකම්පාවක් උපදවාගෙන ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච තරහ දුරු කරන්න කියනවා. අනේ මේ කෙනා නම් යහපත් වෙනවා නම් කොච්චර එකක්ද කියලා අනුකම්පාවක් ඇති කරගෙන ඒ තරහ දුරු කරන්න කියනවා. මොකද මෙයා මේ විදිහට ගියොත් උපදින්නේ නිරේ ත්‍රිසං ලෝක ආදී දුක්ඛිත ලෝකවල කියලා මෙයා දන්නවා. ඇයි මෙයාගේ කායික ක්‍රියා පිරිසුදු නැහැ, වචන පිරිසුදු නැහැ, කලින් කාලටවත් ධර්මයේ හැසිරීමක්, ගුණයක් දිනු කිරීමක් ගැන පේන්නවත් නැහැ යාගේ. එතකොට ඒ කෙනෙක් එවැනි කෙනෙක් ගැන තරහ ඒ විදිහට නැති කරගන්න කියනවා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා කායික ක්‍රියාත් පිරිසුදුයි, වචනත් පිරිසුදුයි, කලින් කාලටත් ධර්මයේ හැසිරෙනවා, භාවනා කරනවා, ඒ වගේම හිතේ ප්‍රසාදය ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි යාගේ කලින් කාලට. බොහොම ගුණ ධර්ම දියුණු කරන්න මහන්සි ගන්න ගුණ යහපත් කෙනෙක්. හැබැයි අපේ හිතේ තරහ ඇති වෙලා එවැනි ගුණවත් කෙනෙක් ගැන ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක හරියට ඒ කෙනාගේ හිතේ තියෙන තරහත් නැති කර ගන්න කියනවා මේ වගේ. පැහැදිලි ජලය තියෙන, මිහිරි ජලය තියෙන, සීතල ජලය තියෙන, පැහැදිලි මිහිරි සීතල වතුර තියෙන රමණීය පොකුණක් තියෙනවා. හරි ලස්සන පොකුණක් තියෙනවා. ඒ පොකුණේ ඉස්සරහෙන් සුදු වැලි තලාවේ පිරීලා තියෙන හරිම ලස්සනයි. ඒ පොකුණ තියෙන්නේ රමණීය වනාන්තරයක. හරිම ලස්සන වනාන්තරයක. කෙනෙක් මේ වනාන්තරේ තියෙන පොකුණ ළඟට එනවා. හැබැයි එන්නේ හරි පීඩාවෙන්, ග්‍රීස්මට අහුවෙලා, පිපාසයෙන්, විඩාවටපත් වෙලා මෙයා එන්නේ. මෙයා වතුර තිබහෙන් තමයි දැන් මේ එන්නේ. ඉතින් එහෙම පිපාසයෙන් පීඩාවෙන් එන කෙනා දකින්නේ හරි ලස්සන පොකුණක්. රමණීය පොකුණක්. ඒ වනාන්තරයක් ඇතුලේ තියෙන පොකුණක්. එතකොට මේ පොකුණේ ඉදිරි පිට සුදු වැලි තලාවක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ කෙනා ඒ බොහෝම සතුටින් හිත පහන් සිතින් යුක්ත මේ පොකුණට බහැලා වතුර බොනවා දෝතින් අරන්. ඒ විතරක් නෙමෙයි එයා පොකුණට බහැලා හොඳට නා ගන්නවා. ඔන්න මෙවැනි කෙනෙක් ගැන තමන්ගේ හිතේ තියෙන තරහ දුරු කරගන්න කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. පැහැදිලි වතුර තියෙන, පිරිසුදු වතුර තියෙන, මිහිරි වතුර තියෙන ලස්සන පොකුණක් තියෙනවා. මේ පොකුණ ඉස්සරහා සුදු වැලි තලාවක් තියෙනවා. රමණීය වනාන්තරයකයි මේ පොකුණ තියෙන්නේ. ඉතින් ග්‍රීස්මයට අහුවෙච්ච, පීඩාවටපත් වෙච්ච, පිපාසයෙන් ඉන්න, දාහයෙන් ඉන්න කෙනෙක් එනවා. ඒ දාහයෙන් පිපාසයෙන් පීඩාවටපත් වෙච්ච කෙනාට දැන් දකින්න ලැබෙනවා ලස්සන පොකුණක්. මේ පොකුණේ වතුර හරි සීතලයි. හරි පැහැදිලි. ඒ සුදු වැලි තලාව ඒ පොකුණේ අවට තියෙනවා. ඒ වගේම ලස්සන වනාන්තරයක තමයි මේ පොකුණ තියෙන්නේ. ඉතින් මෙයා බොහෝම සතුටින් එයාගේ තියෙන පිපාසේ සංසිඳව ගන්න මේ පොකුණට බහැලා වතුර බොනවා. ඊට පස්සේ එයා ඇඟපත හොද ගන්නවා, නා ගන්නවා. ඉතින් එයාගේ දාහය, විඩාව, පිපාසය සම්පූර්ණයෙන්ම සංසිඳව ගන්නවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ආන් ඒ වගේ යම්කිසි කෙනෙක් ගැන තරහක් ඇති වෙලා තියෙනවා නම් අපේ හිතේ ඒ තරහ දුරු කරගන්න කියනවා. ඒ කෙනාගේ ගැන කල්පනා කරලා අපිට දැන් ඒ තරහ ඇති වෙලා තියෙන්නේ හොඳ ගුණ යහපත් කෙනෙක් ගැන. එයාගේ කායික ක්‍රියා පිරිසුදුයි. හිතන්න කියනවා පිරිසිදු කායික ක්‍රියාව ගැන. වචන පිරිසුදුයි. මෙයා බොරු කියන කෙනෙක් නෙමෙයි, කේලම් හිස් වචන, පරුස වචන කියන කෙනෙක් නෙමෙයි කියලා සිහි කරන්න කියනවා. ඒ වගේම මෙයා කලින් කාලේ ගුණධර්ම දියුණු කරන්න, භාවනා කරන්න මහන්සි ගන්න කෙනෙක්. ඒ වගේම එයා ගැන චිත්ත ප්‍රසාදය ඇති වෙනවා කලින් කාලට. ආන් ඒ ඔක්කොම සිහි කරන්න කියනවා. එයා ගැන තියෙන තරහ නැති කරගන්න. එතකොට ඒ තියෙන තරහ දුරු වෙලා යනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න පින්වත්නි, සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනාවෙන් උපමා අසුරු කරගෙන කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් ඒක දුරු කරන්නේ කොහොමද කියලා විස්තර කළා. කෙනෙක්ගේ කායික ක්‍රියා
අපිරිසුදුයි, වචන පිරිසුදුයි. රෙදි කෑල්ලක් තියෙනවා විසි කරපු. ඒකේ හොඳ කෑල්ලක් තියෙනවා. ඒක හොඳ කෑල්ල විතරක් ඉටලා ගන්නවා. අර පාංශුකූලේ වස්ත්‍රය ඕනේ භික්ෂුව. ඒ වගේ අපිරිසුදු කායික ක්‍රියා ගැන හිතන්නේ පිරිසුදු වචන ගැන හිතනවා. අපිට කෙනෙක් ගැන තරහක් ඇති වෙලා එයාගේ වචන අපිරිසුදුයි. එයා කියන දේවල් අහන් ඉන්න බෑ. හැබැයි එයාගේ ක්‍රියාව පිරිසුදුයි. ඒ ක්‍රියාව ගැන සිහි කරන්න කියනවා. වචන ගැන සිහි කරන්නේ නැතුව. එහෙම හිතලා එයාගේ තියෙන තරහ නැති කරගන්න තියෙනවා. පොකුණක් තියෙනවා. ඒ පොකුණේ දියසෙවල් පරඬැල් පිරීලා. පිපාසයෙන් පීඩාවටපත් වෙච්ච කෙනෙකුට වෙන වතුරක් නැහැ. බොන්න ඕනේ මේකෙන් වතුර ටිකක්. එයා දියසෙවල් පරඬැල් ඔක්කොම අයින් කරලා වතුර ටිකක් අතින් අරන් බොනවා. ඒ වගේ හිතන්න කියනවා. එයාගේ කායික ක්‍රියා ගැන විතරක් හිතලා සිහි කරලා එයා ගැන තියෙන තරහ නැති කරගන්න කියනවා. ඊළඟට කෙනෙක් ගැන තරහක් ඇති වෙලා කායික ක්‍රියා වචන ඔක්කොම අපිරිසුදුයි. හැබැයි කලින් කලට ධර්මයේ හැසිරෙනවා, ගුණධර්ම දියුණු කරන්න මහන්සි ගන්නවා. ඒ වගේ කෙනෙක් ගැන තරහක් ඇති වුණත් දුරු කරන්න කියනවා. ඒ හරක් අඩියකට පිරිච්ච වතුර ටිකක් තියෙනවා. ඒ වතුර ටික එයා දිගා වෙලා බොනවා. ඒ වගේ එයාගේ කලින් කලට ධර්මයේ හැසිරීම විතරක් සිහි කරලා තරහ නැති කරගන්න කියනවා. අර බිම් පාත් වෙලා මේ වතුර ටික කොහොම හරි බීලා එයාගේ පිපාසය නැති කරගන්නවා වගේ. ඊළඟට කෙනෙක් ඉන්නවා එයාගේ කායික ක්‍රියා වචන ඔක්කොම අපිරිසුදුයි. කලින් කාලේ ධර්මයේ හැසිරීමකුත් නැහැ. අර ඒ දුර මාර්ගයක ඇවිදගෙන යන රෝගාතුරව පීඩාවෙන් ඉන්න කෙනෙක් දැකලා අනුකම්පාවක් ඇති කරගන්නවා වගේ. අනේ මේ කෙනාට හොඳ බෙහෙත් ලැබෙනවා නම්, කවුරු හරි මෙයාව එක්කන් යනවා නම්, මෙයාට හොඳ උපස්ථායකයෙක් ලැබෙනවා නම්, මෙයා මේ පීඩාව සංසිඳව ගන්නීනේ. ආන් ඒ වගේ හිතන්න කියනවා. අනේ මෙයා මේ කායික දුස්චරිතයෙන් වචී දුස්චරිතයෙන් වළකිනවා නම් මෙයා සුගතිය කියයිනේ. නැත්තම් මෙයාට යන්න තියෙන්නේ නිරේටනේ. යන්න තියෙන්නේ ත්‍රිසං ලෝකෙටනේ. දුක්ඛිත ලෝකෙකටනේ. කියලා ඒ ගැන සිහි කරලා ද්වේෂ තරහ අමනාපේ නැති කරගන්න කියනවා. ඊළඟට කායික ක්‍රියා වාචසික ක්‍රියා ඔක්කොම හොඳයි. කලින් කාලටත් ධර්මයේ හැසිරෙනවා. යහපත් ගුණවත් කෙනෙක්. අර ලස්සන පොකුණකින් වතුර බොනවා වගේ එයාගේ ගුණධර්ම ගැන සිහි කරලා එයාගේ තියෙන ද්වේෂය නැති කරගන්න කියනවා. ලස්සන රමණීය පොකුණකින් වතුර ටිකක් බීලා පිපාසය නැති කරගන්නවා වගේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ ජීවිතය තුළ අපිටත් ඕන තරම් පුද්ගලයන් ගැන තමන්ගේ එකට ඉන්න අවට ඉන්න පිරිස ගැන තරහ ඇති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ ද්වේෂය තරහ අමනාපය ඇති වෙච්ච වෙලාවක අපි සැනකින් බැහැර කරන්න ඕනේ. එහෙම නැතුව ඒ සිතුවිලි වැඩෙන්න දුන්නොත් පෝෂණය වෙන්න දුන්නොත් අර යක්ෂණී වගේ තරහ දුරු කරගන්න නැතුව හිටියොත් ඒක සසරේම අපිටමයි ඒකෙන් දුක් විපාක ලබන්න සිද්ධ වෙන්නේ අන්තිමේදී. තමන් අසාධාරණට ලකුණා කියලා ඒ ගැන සිහි කර ඉන්න ගියොත් ඒ ගැන සිහි කර ද්වේෂය ඇති කරගත්තොත් ඒකේ පීඩාව සසරෙත් විඳින්න වෙන්නේ තමන්ටමයි. ද්වේෂය ඇති කරගත්ත කෙනාටමයි. ඒකට හේතු වෙච්ච කෙනාට නෙමෙයි. ගොඩාක් දුක් විඳින්න වෙන්නේ තමන්ට. ඉතින් ඒ නිසා පින්වත්නි අපගේ හිතවල ඇති වෙන දේශය තරහ අමනාපය දුරු කර ගැනීම පිණිස මේ උතුම් දේශනාවත් අප හැම දිනාටම උපකාරයක් වේවා. සාදු සාදු සාදු. අද දින මේ අසිරිමත් ධම්රස අමාවන් සදහම් දේශනාවට දායකත්වයේ දරන්නේ එම් ඉන්ද්‍රා නන්දනී මහත්මිය, ඊශ්‍රායලයේ සේවය කරන පින්වත් මහත්මිය විසින්. ඉතින් අපි රැස් කළ සියලු පින් පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. පින්ෙන් සතුරුන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව අප හැම දිනාට සූසේ ධර්මයේ හැසිරෙන්න සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ඉන්ද්‍රා නන්දනී මහත්මිය බලාපොරොත්තු වෙන්නේ ගලපිට මඩ ඉඹුල්ගොඩ යන ලිපිනයෙහි පදිංචිව සිට
2020 දෙසැම්බර් මාස 13 වන දින හදිසි අනතුරකින් මියගිය සරත් ප්‍රේමතිලක මල්ලීට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මෑණියන්ට, පියවරුන් දෙදෙනාට, අයියාට සහ ආච්චිය ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ පින්වත් ඉන්ද්‍රා නන්දනී මහත්මිය නමින් මියගිය සරත් ප්‍රේමතිලක සහෝදරයා ඇතුළු මිය පරලෝකීය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඉතින් එතුමිය ප්‍රාර්ථනා කරනවා නිවන් දකින මොහොත දක්වා අකල් මරණයක් සිදු නොවීම පිණිස මේ පින් හේතු වේවා කියලා. ඉතින් මේ මිය පරලෝකීය සරත් ප්‍රේමතිලක සහෝදරයාට මේ නිවන් දකින මොහොත දක්වාම මේ සසරේ ආයමත් මෙවැනි අකල් මරණයක් සිදු නොවීම පිණිස මේ පින හේතු වේවා. සංසාර දුකෙන් අත් මිදීම පිණිස ඒ මියගිය සරත් ප්‍රේමතිලක සහෝදරයාටත් මේ සියලු පින් එකලෙස හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම එතුමිය නමින් පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකෙන් අත් මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සීල පින් විශේෂයෙන්ම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දීර්ඝායුෂ සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම පින්වත් ඉන්ද්‍රානන්දනී මහත්මිය බලාපොරොත්තු වෙනවා ලදරු පාසලේ සිට අකුරු කර වූ සියලු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඉතින් ඒ එතුමියට අකුරු ඉගැන්වූ අධ්‍යාපනය ලබා දුන් ඒ සියලු ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම අද දින උපන් දිනයේ ඒදී තිබෙන කෝසලා චන්ද්‍රමාලී දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිසත් නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම පිණිසත් මේ පින් හේතු වේවා. ඒ වගේම පින්වත් ඉන්ද්‍රා නන්දනී මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේම කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු සාර්ථක කර ගැනීම පිණිස ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී කිසි කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ සාර්ථක කර ගැනීම පිණිසත් ඒ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිස දීර්ඝායු සම්පත් ලැබීම පිණිස සුවසේ ධර්මයේ හැසිරෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ට උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නම් සඳහන් කළ නොකළ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකා වාසී ලෝක වාසී සීල ගුණධම් පුරණ සීල සංඝ රත්නයටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට අනගාരിക උපාසක උපාසිකාවන්ට ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.